ආයුබෝවන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමග මම සුනේත්‍රා කුමාරේ මම පත්‍රජිත් සෞම්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සමාජිකයන් පත් කෙරේ. එන්නත් කරන්නේ දිස්ත්‍රික්ක 9ක සයිනෝෆාම් දෙවන මාත්‍රාව ජූනි 8 සිට. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාවේ ගුණය 6 මාසක් දක්වා ශරීරය තුල ක්‍රියාත්මකයි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක්. සංචලන සීමා උල්ලංඝනය කළ බවට චෝදනාලත් බස් රථ මගින් 48 දෙනෙකු අත්අඩංගුවට. චන්දිමාල්ට සහ පියුමි හංසමාල්ටත් නීතිය ක්‍රියාත්මකයි. එජාප මන්ත්‍රී දුරේ රනිල්ට කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තීරණයක්. ප්‍රථමයෙන් දේශීය ප්‍රවෘත්ති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සමාජිකයින් පත් කර තිබෙනවා. එහි සභාපතිත්වය දරන්නේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතායි. මහා භාණ්ඩාගාරයේ ලේකම් SR ආටිකල ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලී වික්‍රමසූරිය එම කොමිසමට අයත් සෙසු සමාජිකයන්ගෙන් කිහිප දෙනෙක්. ඕරල් කෝපරේෂන් සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොටිතුවක්කු මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩාචි සහ මැක්ලරන් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රොහන්ද සිල්වා යන මහත්තුරුද කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සමාජිකයන් ලෙස පත් කරනු ලැබ සිටිනවා. ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී ආයෝජන සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට තම රජයේ සහාය හිමි වන බව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා කියා සිටියා. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ උසස් අධ්‍යාපන කේන්ද්‍රයක් ලෙස නගා සිටීමට ඇති හැකියාව කෙරෙහිද අවධානය යොමු වුණා. කෙටි කාල සීමාවකදී මෙරට මුහුදු සීමාවේ සිදු වූ නෞකා අනතුරු සංඛ්‍යාව 2ක්. එමගින් සිදුවන පරිසර හානිය තක්සේරු කිරීමට හා කාබනික පොහොර මත පදනම් වූ කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් වූ රජයේ වැඩපිළිවෙලට ඔස්ට්‍රේලියානු රජයේ තාක්ෂණික සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළා. අගය එකතු කිරීමේ නිෂ්පාදන සඳහා වැඩි ආයෝජන අවස්ථා උදා කර ගැනීමෙන් ඉන්දියාව හා මැද පෙරදිග ඇතුළු රටවල් රැසක් ඉලක්ක කරගත් අපනයන වෙළඳපොළක් මෙරට ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳ මහ කොමසාරිස්වරයා ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළා. ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර මිත්‍රශීලී සම්බන්ධතාව වසර 75කට වඩා පැරණි. ඒ බව සිහිපත් කළ ඩේවිඩ් හෝලි මහතා කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා ඔස්ට්‍රේලියානු රජයෙන් පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ තොගයක් රැගත් ගුවන් යානයක් ලබන 3 වෙනිදා මෙරටට ළඟා වීමට නියමිත බව පැවසුවා. ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් ආමේට් බ්‍රැඩ්ලි මෙනවිය ආරක්ෂක උපදේශක නාවික කපිතාන් ඉයන් කෙයින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහතුරුන් මේ අවස්ථාවට එක්ව සිටියා. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් 6 මාසක කාලයක් සඳහා COVID-19 රෝග ප්‍රතිශක්තිකරණය වර්ධනය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ බව සඳහන් වන්නේ එම සංවිධානයේ පසුගිය සතියන්තයේ නිකුත් කළ තාක්ෂණික පත්‍රිකාවකින්. එම පත්‍රිකාවෙන් දැක්වෙන්නේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් මතුවන තත්ත්වයන් පිළිබඳවයි. මීට කලින් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් සති 8-12 අතර කාලයේදී දෙවන මාත්‍රාව ලබා ගත යුතු බවයි. එහෙත් ඇස්ට්‍රාසෙනිකා එන්නත ප්‍රමාණවත් ලෙස ගෝලීය වශයෙන් නිෂ්පාදනය නොවීම ලොව රටවල් රැසක ජනතාවට දෙවන මාත්‍රාව ලබා දීමේ ගැටලුවක් ඇති වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී එහි කොවැක්ස් එන්නතේ වැඩපිළිවෙල යටතේ පළමු මාත්‍රාව ලබාගත් අප්‍රිකානු වැසියන් මිලියන 20කට පමණ දෙවන මාත්‍රාව ලබා දීමේ ගැටලුවක් පවතින බවයි. මේ නිසා උද්ගත වන ගැටලු පිළිබඳ පැහැදිලි කරන තාක්ෂණික පත්‍රිකාව පෙන්වා දෙන්නේ පළමු එන්නතින් මාස 6ක් දක්වා එහි බලය ක්‍රියාත්මක වන බවයි. එහිදී ශරීරය තුළ නිපදවන ප්‍රතිදේහ සති 26කට අධික කාලයක් පවතින බවට විද්‍යාත්මක සාධක ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික පත්‍රිකාවේ සඳහන්. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් ලබා දීම දිස්ත්‍රික්ක 9ක අදත් සාර්ථකව ක්‍රියාත්මක කෙරුණා. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් සියලු දෙනාට එහි දෙවැනි මාත්‍රාව ලබා දීම ජුනි 8 සිට සිදු කරන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ස්ථානයේදීම දෙවැනි මාත්‍රාව ලබාගත හැකියි. විශේෂයෙන්ම සයිනෝෆාම්
ඉන්නත ලබාගත් අයවලුන් ජූනි මාස 8 වෙනිදායින් පසුව මේ මාසයේ ලබාගත් දිනයටම ස්ථානයට ගොස් ලබා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. බස්නාහිර පළාතේ මෙන්ම කුරුණෑගල, ගාල්ල, මාතර, මහනුවර, රත්නපුර සහ යාපනය යන දිස්ත්‍රික්කවල එන්නත් ලබා දීම අදත් සාර්ථකව සිදු කෙරුණා. මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට එන්නත් කරන්නේ අද සිදු කෙරුණේ දෙවැනි දිනටයි. එහි එක් වැඩසටහනක් කුණ්ඩසාලේ පිළවල මධ්‍ය මහාවිද්‍යාලීය පරිශ්‍රයේ පැවැත්වුණා. ගොඩක් සාර්ථකයි පිළිවෙලට වැඩ වෙනවා. ඇත්තටම ගොඩක් සාර්ථකයි. වැඩ පිළිවෙල ඉතාම සාර්ථකව කරගෙන යනවා. කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජනතාවට එන්නත් කරන්නේ සිදු කෙරුණේ කෙංගල්ල දෙමළ විදුහල සහ බණ්ඩාරනායක විදුහල් පරිශ්‍රයේදී. ඔව් ඇත්තටම අපි ටීවී එකේ දැක්ක ඒ කලබල ගතිය නම් මෙතන නෑ. ඉතාමත් හොඳට මේක සංවිධානය කළා. විශේෂයෙන්ම කිසි ભેදකින් ජාතික් මේ කරන ලොකු සක්කාරයට ගොඩක් ස්තුති කියන්න තමයි තියෙන්නේ. ඉතින් හුඟක් මේ පිළිවෙලකට ලස්සනට වැඩේ කරන කිසි කලබලයක් වුණේ නැහැ. සතුටුයි හරි. ගොඩක් සන්තෝෂයි. ඒ වුණාට වෙන තැන් වල වගේ රණ්ඩුව කිසිම මේ ගන්නෑ. හරි සමගියෙන්. හරි සාමකාමීව වැඩසටහන ලස්සනට වුණා. මේ පිළිවෙලට මේක කරපු එක ගැන ගොඩක් සතුටුයි අපිට. ඉතාමත්ම වැදගත් විදිහට පිළිවෙලට කාටවත් කරදරයක් කරන විදිහට සංවිධානාත්මක කරලා මේ වැඩසටහන සාර්ථක කිරීම ගැන ගෞරවයෙන් ස්තුති කරනවා. බලගොල්ල නැගෙනහිර සහ ඉහළ වෙල වසමේ ජනතාවට එන්නත් ලබා දීමද අද සිදු කෙරුණා. ශ්‍රී ලංකා යුද හමුදා වනිතා ඒකකයේද මීට සහාය ලබා දුන්නා. රත්නපුර දිස්ත්‍රික්කයේද එන්නත් වැඩසටහන දෙවැනි දිනටත් සාර්ථකව ක්‍රියාත්මක කෙරුණා. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඒ නිරීක්ෂණයට එක්ව සිටියා. රත්නපුර අද එන්නත් කරන වැඩසටහන පැවැත්වුණු ග්‍රාම සේවා වසම් ගණන 18ක්. කලවාන කොස්වත්ත මධ්‍ය මහාවිද්‍යාලයේ සහ පොතුපිටිය මහාවිද්‍යාලයේ ස්ථාපනය කර ඇති එන්නත් කරන මධ්‍යස්ථානවලදීද කොවිඩ් ප්‍රතිශක්ති එන්නත ලබා දීම සාර්ථකව ක්‍රියාවට නංවනු ලැබුවා. කිසිම කරදරයක් නැතුව අපි එන්නත ඉදගත්තා. වෙන තැන් වල වගේ කිසිම කලබලයක් කිසිම දෙයක් නැහැ. ගොඩාක් හොඳ වැඩපිළිවෙලා හරියට පාලනයකින් වැඩේ කරගෙන යනවා. අපිට වෙලාවක් දීලා තිබුණා. ඒ වෙලාවට ආවම පැය භාගයක් වගේ ඉඳලා විදගෙන යන්න පුළුවන්. හොඳයි මේ බොහොම හොඳ වැඩපිළිවෙලක්. හොඳට සංවිධානය කටයුතු සිදු කරනවා. මේ අතර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇහැලියගොඩ බුලුගහපිටිය පිරිවෙනේ පැවති එන්නත් කරන වැඩසටහනද නිරීක්ෂණයට එක්ව සිටියා. රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ තමන්ගේ ග්‍රාම සේවා වසමට එන්නත් කරන එකේ වැඩසටහන එනකොට ඒ ලබා ග්‍රාමීය කමිටුව විසින් ලබා දෙන වෙලාවට පැමිණ එන්නත් කරන්නේ ලබා ගන්න කිසිම කලබලයක් ඇති කර ගන්න ඕනේ. අපි දකිනවා මාධ්‍යෙන් සමහර ප්‍රදේශවල සමහරු විශාල කලබල ඇති කර ගන්න උත්සාහ කරනවා. හැබැයි අපි එක පැත්තකින් සතුටු වෙනවා මේ ගම් වලට එනකොට යාපනයට යනකොට රත්නපුරට එනකොට ගාල්ලට යනකොට මාතරට යනකොට කුරුණෑගලට යනකොට කොළඹ සමහර ප්‍රදේශවලට යනකොට ජනතාව ඉතාමත් සාමකාමීව අවබෝධයක් ඇතුව දෙන වෙලාවට ඇවිල්ලා මේ එන්නත් කරන්නේ කිරීම ලබා ගන්නවා. ඉතින් මම හිතන්නේ මේ කඩාකප්පල් කරන්නත් සමහර උත්සාහ කරනවා ඇති මේ කලබල ඇති කරමින් ඒවා මාධ්‍ය ප්‍රචාරය කිරීම එන්නත් කරන්නේ කිරීම අසාර්ථකයි කියලා පෙන්නන. ඉතින් එහෙම දෙයක් නැහැ. යම් යම් හුදකලා සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා. ඒ හුදකලා සිදුවීම් සිදු නොවේ යුතුයි කියන දැඩි විශ්වාසය අපි ඉන්නවා. හැබැයි අද ග්‍රාමීය කමිටු හරහා ක්‍රියාත්මක වෙනකොට ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය නිලධාරීන්ට වෛද්‍යතුමන්ලාට සහ කාර්ය මණ්ඩලයට ඉතාමත් පහසුවෙන් මේ එන්නත් කරන්නේ කිරීම කරගන්න පුළුවන්. ඒ ග්‍රාමීය කමිටුවල ලැබෙන සහයෝගයක් දෙක. කිසිම තදබදයකින් තොරව කිසිම බාධාවකින් තොරව දේශපාලන මැදිහත් වීමකින් තොරව කටයුතු ඉතාමත් සාර්ථකව වෙනවා. මිනිස් ක්‍රමානුකූලව ඉතාමත්ම විනයානුකූලව මේ කටයුත්ත කරලා තියෙනවා. ක්‍රමානුකූලව මේ සියලු දේවල් සිද්ධ වුණා. කිරියැල්ල ග්‍රාම සේවා වසමේ ජනතාවට එන්නත් කරන්නේ සිදු කෙරුණේ කිරියැල්ල ශ්‍රී දේවරක්කිත ප්‍රාථමික විද්‍යාලයේදී. රත්නපුර මැතිවරණ කොට්ටාසේ එන්නත් වැඩසටහන් සමන් පියස විහාරස්ථානයේ සහ කෙත්තාරාම විහාරස්ථාන පරිශ්‍රයේ සංවිධානය කර තිබුණා. නිවිතිගල මැතිවරණ කොට්ටාසේ ජනතාවට නිවිතිගල පල්ලේකඩ විහාරස්ථානයේදී එන්නත ලබා දී තිබෙනවා. ඇඹිලිපිටිය කුඩුගොඩාර ග්‍රාම සේවා වසමේ ජනතාවට සයිනෝෆාම් එන්නත ලබා දීම අද සිදු කෙරුණේ කඳබැඳි ආර විදුහලේදී. යාපනයේ දිස්ත්‍රික්කයේද අද දෙවැනි දිනටත් එන්නත් කරන වැඩසටහන සාර්ථකව පැවැත්වුණා. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ඊයේ 3000කට ආසන්න පිරිසකට ලබා දී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සහ උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ මඟ පෙන්වීම යටතේ එන්නත ලබා දීම සඳහා තෝරාගනු ලැබ ඇති ග්‍රාම නිලධාරී කොට්ටාස සංඛ්‍යාව 61ක්. ඊයේ ග්‍රාම නිලධාරී කොට්ටාස 11ක තෝරාගත් පිරිසට එන්නත් පළමු මාත්‍රාව ලබා දුන්නා. ஜனல வசதியாக இந்த ஏற்பாடுகளை செய்திருந்த சுகாதார பணியினர் அனைவருக்கும் எங்கள் நன்றியை தெரிவித்துக் கொள்கின்றோம். இங்கே திட்டமிட்ட அடிப்படையில் இந்த ஏற்ற நடவடிக்கைகள் மிக சிற்பமாக ஒழுங்கமைக்கப்பட்டிருக்கிறது. மக்கள் இங்கே ஆர்வத்துடன் இங்கே வந்து இந்த தடுப்பூசியை பெற்றுக்கொள்வதற்கு காத்திருக்கின்றார்கள். கோவிட்-19 தடுப்பூசியை நீண்ட காலமாக நாங்கள் எதிர்பார்த்து கொண்டிருந்த நாங்கள் குறுகிய காலத்தில் வெகு வேகமாக எங்கள் பகுதிகளுக்கு இதை சேவையை ஏற்படுத்திய எங்கள் அரசியல்வாதிகளுக்கும் எங்கள் இராணுவத்தினருக்கும் எங்கள் சுகாதார பிரிவினருக்கும் நாங்கள் நன்றியுடையவர்களாக இருக்கணும். இங்கு நிற்கின்ற கடமையாற்றுகின்ற சுகாதார பகுதியினர் போலீஸ் உத்தியோகத்தர்கள் இராணுவ உத்தியோகத்தர்கள் நன்றி கூற கடமைப்பட்டிருக்கின்றேன்.
அவர்கள் தமது கடமையை முழு இதாக செய்து கொண்டிருக்கிறார்கள். ගාල්ල දිස්ත්‍රික්කයේ එන්නත් ලබා දීම අද ක්‍රියාත්මක කෙරුණේ 5 වෙනි දිනටයි. ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ එන්නත් කරන වැඩසටහන මායිටිපේ සුභද්‍රාරාම විහාරස්ථාන පරිශ්‍රයේ සංවිධානය කර තිබුණා. හොඳ පාලනයක් ඇතුව කරනවා කියන එකත් කියන්න පුළුවන්. හරියට ඒක සංවිධානාත්මක කෙරෙලා කියන එක කියන්න පුළුවන්. ස්තුති කරන්න ඕන මේ කරපු දෙයට. පොලිමකුත් නැහැ මෙතන කරදරයක්කුත් නැහැ. ඉතින් ක්‍රමයට වැඩේ නම් කෙරෙනවා ඉතින් මෙතන. ගොඩක් මොකද කිසිම පොලිමක් නැහැ. අපු ගම වෙත විද ගත්තා. බොහොම සන්තෝෂයි බොහොම ස්තුතියි කරපු දෙයට. කිසිම පොලිමක් නැහැ. මොරවක ග්‍රාම නිලධාරී වසමේ දහසකට අද සයිනෝෆාම් එන්නත ලබා දී තිබෙනවා. කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ක්‍රියාත්මක කරන වැඩසටහන පැවැත්වුණේ මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසලේදී. අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තල්ගස්ගොඩ ග්‍රාම සේවා වසමේ ජනතාවට අද එන්නත්කරණය සිදු කළා. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සිදු කෙරෙනු එන්නත් කරන වැඩසටහනට යුද හමුදාවේද සහාය හිමි වනවා. ඒ අනුව කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ ජනතාවට සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම යුද හමුදාවේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. කොළඹ දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ රැසකද අද එන්නත් කරන වැඩසටහන් සංවිධානය කර තිබුණා. කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම අලුබෝමුල්ල බටහිර ග්‍රාම නිලධාරී වසමේ ජනතාවද අද කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත්තා. ඒ ක්‍රියාත්මක කළේ බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයි. ඉතින් අපි ඇවිල්ලා උදේ නොබර කරගෙන ගියා පිළිවෙලට වැඩ සිද්ධ වෙනවා. ඒ කියන්නේ බොහොම ස්තුතියි. රජයට ලොකු දෙයක් මේක කරන්නේ අපි වගේ අහිංසක මිනිස්සුන්ට. ඉතින් මේක ලොකු උදව්වක් කියලා තමයි මගේ හිත කියන්නේ. මෙතන නම් හොඳ විදිහටම කෙරුණා. ඇත්තටම මේක නම් ගොඩාක් හොඳයි. වැයකඩ නැගෙනහිර සහ උතුර ග්‍රාම නිලධාරී වසම්වල ජනතාවටද අද සයිනෝෆාම් එන්නත ලබා දුන්නා. කිසිම කලබලයක් තදබදයක් තිබුණේ නැහැ. ගාන්ට ඒගොල්ලන් ඒක ඕගනයිස් කරලා තිබ්බා. යම් කිසි ක්‍රමවේදයකට කරන නිසා තරම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන. හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ නැගෙනහිර වසමේ පදිංචි ජනතාවට අද සයිනෝෆාම් එන්නත ලබා දුන්නේ ශ්‍රීපාලි රංගහලේදී. වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සේවකින් වෙළඳුන් හා වෙළඳසැල් හිමියන් වෙත ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවනි මාත්‍රාව ලබා දීම අද සිදු කෙරුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුබද්දාව ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ට අද එන්නත් ලබා දීම සිදු කෙරුණේ දුම්මල සූරිය කට්ටිමහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී. කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ බමුණු ගෙදර ග්‍රාම සේවා වසමේ ජනතාවට එන්නත ලබා දීම රණවිරු විද්‍යාලයේ සංවිධානය කර තිබුණා. ඉබ්බාගමු ග්‍රාම සේවා කොට්ටාසේ ජනතාවට එන්නත් කරන්නේ කිරින්දගල්ල විදුහල් පරිශ්‍රයේදී සිදු කෙරුණා. කෝවාන ග්‍රාම නිලධාරී කොට්ටාසේ ජනතාව කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත්තේ ශ්‍රී සුමංගල පිරිවෙනේදී. මේක අපි අගය කරනවා භික්ෂුන් වහන්සේලා විදියට. මැරිසිරිපුර ජනතාවටද අද එන්නත් කරණය සිදු කෙරුණා. කිසිම අයුරකින් බොරුවක් වංචාවක් නැතුව ගානට පිළිවෙලට නිසි ආකාරයෙන් මේ වැඩ පිළිවෙල වෙනවා. මම පිළිවෙලට යනවා පොලිමේවත් කරදරයක්වත් නැහැ. විධිමත්ව නිවැරදිව මේ අදාළ ප්‍රදේශීය ජනතාවට පමණක් එන්නත් මාත්‍රාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. පන්නල ග්‍රාම සේවා වසම් 14ක පුද්ගලයන් 13000කට එන්නත් කිරීම සිදු කර තිබෙනවා. අප වාර්තාකරු පවසන්නේ මාතර කැකුණුදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් වෙහෙරහෙන ග්‍රාම නිලධාරී වසමේ 900 දෙනෙකුට එන්නත ලබා දීමට පියවරගෙන තිබූ බවයි. කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා එන්නත් මාත්‍රා 19,56,742ක් ලබා දී තිබෙනවා. කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති පිරිස 9,25,242ක්. එහි දෙවැනි මාත්‍රාව ලබාගෙන ඇති පිරිසට 3,45,789 දෙනෙකු ඇතුළත්. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 6,66,612 දෙනෙකුට ලබා දී ඇති අතර එහි දෙවැනි මාත්‍රාව 2,435 දෙනෙකුට ලබා දී තිබෙනවා. ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති පිරිස 16,664ක්. සංචාරන සීමා උල්ලංඝනය කරමින් අකරේපත්තුව සිට කොළඹ බලා මගින් රැගෙන ධාවනය කරමින් තිබියදී පොලිස් භාරයටගෙන අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු බස් රථය රුපියල් කෝටියක මුදල් ඇප මත නිදහස් කර තිබෙනවා. බස් රථයේ රියදුරු සහ සහායකයා ලබන ජුනි මාස 10 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. බස් රථයේ අක්කරේපත්තුව සිට කොළඹ දක්වා මගින් 48 දෙනෙකු රැගෙන ධාවනය කරමින් තිබියදී අම්පාර නාමල් ඔය මුරපොලේදී ඊයේ පොලිස් භාරයට ගෙනුණා. බස් රථයේ ඊට පෙර රාත්‍රී 8:50ට පමණ මගින් 18 දෙනෙකු රැගෙන සංචරණ සීමා කඩ කරමින් ධාවනය කරමින් තිබියදී අක්කරේපත්තුව පොලිසිය භාරයට ගෙන තිබෙනවා. එහිදී සංචරණ සීමා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මගීන්ගෙන් වාචික ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මගින් එම බස් රථයෙන්ම නිවෙස් වෙත ඇරලවීමට අක්කරේපත්තුව පොලිසිය ක්‍රියා කළා. බස් රථයෙන් මගින් නිවෙස් වෙත රැගෙන යනවා වෙනුවට සිදු කර ඇත්තේ තවත් මගින් පිරිසක් නංවාගෙන කොළඹ බලා ධාවනය කිරීමයි. එම අවස්ථාවේදී බස් රථයේ නාමල්ලෝය මාර්ග බාධක අසලදී පොලිස් භාරයට ගෙනුණා. බස් රථයේ ළමයින් 12 දෙනෙකුද සිට ඇති බවයි වාර්තා වන්නේ.
නිරෝධායන නීති කඩ කරමින් ඊයේ රාත්‍රියේ තරුපහේ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි අප මත මුදා හැර තිබෙනවා. ඒ කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි. ඔවුන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික අප මත මුදා හැර තිබෙනවා. විමර්ශනයේදී මේ සාදය සඳහා 20ත් 25ත් අතර කණ්ඩායමක් සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. තඩංගුවටගත් දෙදෙනාට අමතරව තවත් 12 දෙනෙක් පමණ නමින් හඳුනා ගැනීමක් සිදු කර තිබෙනවා. කුරුණෑගල ප්‍රදේශයේ පොලිස් ස්ථානයක පැවති පිරිත් පින්කමක් අතරතුර උපන්දින සැමරුමක් පැවැත්වීමේ සිද්ධියට අදාළ සහකාර පොලිස් අධිකාරිවරයෙකු ස්ථාන මාරු කර යැවීමට පොලිස් මූලස්ථානයේ නිර්දේශ කර තිබෙනවා. අදාළ නිර්දේශ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කර ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා. යටතේ පොලිස් අධිකාරිවරයෙක්ගෙන් යුත් කණ්ඩායමක් විමර්ශනයක් ආරම්භ කළා. දැන් එම කණ්ඩායම විමර්ශන සිදු කරමින් පවතිනවා. ඒ වගේම විශේෂයෙන්ම එම කණ්ඩායමට අමතරව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් තවත් පොලිස් කණ්ඩායමක් කොළඹින් පිටත් කර යවා ඒ සම්බන්ධ විමර්ශනයක් කිරීමට පොලිස්පතිතුමා විසින් තීරණය කර තිබෙනවා. සංචරණ නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස මත්පැන් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙකු වාලච්චේන රිදී තැන්න පොලිස් මාර්ග භාදකයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. එහි තිබී මත්පැන් බෝතල් 9240ක් සොයා ගැනුණා. මත්පැන් තොගයේ වටිනාකම රුපියල් 1,70 ලක්ෂයක්. අද උදේ 6න් අවසන් වූ පැය 24 තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකල 715 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇතයිද පොලිසිය සඳහන් කළා. ඒ සම්බන්ධ මෙහෙයුම් දිවෙන පුරා අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ අතර පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයෙන් කොළඹ දිසට ගමන් කරන වාහන අද විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණා. අප වාර්තාකරු ප්‍රකාශ කළේ එම නිසා ප්‍රදේශ ආශ්‍රිතව විශාල රථ වාහන තදබදයක්ද දක්නට ලැබුණ බවයි. උදෑසන කාලය තුල කොළඹ නගරයට පැමිණෙන වාහන පිළිබඳ සංගණනයක් සිදු කරනු ලැබුවා. වාහන 55944ක් පැය 3මාරකට 4කට ආසන්න කාලය තුල කොළඹ නගරයට ඇතුළු වී තිබෙනවා. මෙම වාහන සම්බන්ධ අධ්‍යයනය කිරීමේදී එම වාහන වලින් 3528ක් පමණ වාහන කිසිම හේතුවක් නොමැතිව අත්‍යවශ්‍ය සේවා හෝ වෙනත් කටයුත්තක් හෝ නොමැතිව ඇතුළත් කළ වාහන ඒ වාහනවල පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් නිරෝධායන රීතීන් යටතේ ක්‍රියා කිරීමට තීරණය කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවාවලට යයි පවසමින් පැමිණි වාහනවල පුද්ගලයන් ඔවුන්ගේ යම් යම් ලිපි ඉදිරිපත් කරනු ලැබුවා. අදාළ ආයතන ප්‍රධානීන් විසින් ලබා දෙන ලද ලිපි අහඹු ලෙස තෝරාගත් ලිපි ඡායා පිටපත් දුරකථන මගින් පොලිස් ප්‍රධානීන් විසින් ලබාගෙන තිබෙනවා. එම ලිපි වලට අදාළව විමර්ශනයක් මේ මොහොතේ ආරම්භ කර තිබෙනවා. මෙරට සීලු ගුවන්තොටුපළ හෙට සිට මගින් සඳහා විවෘත කිරීමට පියවරගෙන තිබෙනවා. වියට්නාමයේ සිට මෙරටට පැමිණෙන කිසිදු මගියෙකුට මෙරටට ඇතුළු වීමට අවසර ලැබෙන්නේ නැහැ. දින 14ක කාලයක් තුළ වියට්නාමයේ සංචාරය කර ඇති පුද්ගලයෙකුටද මෙරටට ඇතුළු වීම තහනම්. වියට්නාම ගුවන්තොටුපළ පරිහරණය කළ පුද්ගලයෙකුටද මෙරටට ඇතුළු වීමට අවසර නොලැබෙනු ඇති. අපි අද වෙනකොට ඉන්දියාවත් ඒ වගේම වියට්නාමයේ සංචාරකයන් දින 14ක් තුළ උන් ඇතුළත උන් ඒ රටවල් වල ඉඳලා තියෙනවනම් උන්ව ලංකාවට ගෙන්නන්නේ නැහැ. නැත්නම් ඉතින් සාමාන්‍ය පරිදි දැන් හිටින සංචාරකයෝ හා ශ්‍රී ලාංකිකයන්ට ලංකාවට එන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයි. COVID-19 රෝගයේ වැළඳුණු 1531 දෙනෙකු අද හඳුනාගනු ලැබුවා. පූර්ණ සුවය ලැබූ තවත් 1915 දෙනෙකු රෝහල් වලින් අද පිටව ගියා. ඒ අනුව රෝගයේ වැළඳී පූර්ණ සුවය ලබා සිටින සමස්ත පිරිස 1,51,740ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 31,802 දෙනෙකු අයත්. අංගොඩ සිරිපැරකුම් මාවත වැඩිහිටි නිවාසයේ පුද්ගලයෙකු COVID-19 රෝගයේ වැළඳී මිය යාමෙන් පසු එහි සෙසු පිරිස PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. එමගින් තහවුරු වී ඇත්තේ වැඩිහිටි නිවාසයේ ජීවත් වූ සිළු දෙනාට COVID-19 රෝගය වැළඳී ඇති බවයි. මෙම වැඩිහිටි නිවාසයේම නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පත් කරගෙන අපි මෙතෙන්ට ඇවිල්ලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන ප්‍රතිකාර ටික සහ අවශ්‍ය කරන උපදෙස් ලබා දීලා මෙතන දෙමාපියන්ට රැක බලා ගන්න තමයි අපි දැන් තීරණය කරේ. බණ්ඩාරගම මිල්ලනිය හල්තොට ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රයේදී ඉදි කෙරුණු කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද විවෘත කෙරුණා. ඒ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් වෛද්‍ය උපකරණ තොගයක්ද පරිත්‍යාග කෙරුණා. ඒ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත බාර දෙන ලද්දේ බණ්ඩාරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී පූජ්‍ය පන්නිල තිලක හිමියන් විසින්. බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇසළ පෙරහැර කමිටු අරමුදලින් රුපියල් 12,50,000ක් වැය කොට කළුබෝවිල රෝහලට සොසන ආධාරක යන්ත්‍රයක් ලබා දී තිබෙනවා. බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමින් වහන්සේ විසින් මෙම යන්ත්‍රය අද රෝහලට බාර දෙනු ලැබුවා. දෙවැනි ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන සහ තොග වෙළඳ ස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් අදත් විවෘත කෙරුණා. ආර්ථික මධ්‍යස්ථාන යලි විවෘත කෙරෙන්නේ ලබන 3 සහ 4 යන දිනවලයි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ සිට මේ දක්වා අඛණ්ඩව විවෘතව පවතින බව එහි වෙළඳ සංගමය පවසනවා.
වෙළඳුන් කියා සිටියේ දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ එළවලු තොග විශාල වශයෙන් ලැබීම හා ඉහළ ඉල්ලුමක් පැවතීම ඊට හේතු වූ බවයි. උඩරට එළවලු රට පුරා බෙදා හරින ප්‍රධාන ස්ථානය වන කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ අදත් විවෘත කෙරුණා. ඊයේ මෙන් තදබදයක් නොතිබුණද සාමාන්‍ය පරිදි වෙළඳාම් කටයුතු සිදු කරන බව අප වාර්තාකරු සඳහන් කළා. එළවලු වර්ගවල මිල ගණන්ද පැවතියේ මධ්‍යස්ථ මට්ටමකයි. අද මිල සාමාන්‍ය තත්ත්වයට පවතින්නේ බෝංචි බ්‍රේක් 110 කැරට් 130 40 වගේ තක්කා රුපියල් 60 70 වගේ ඒවා සාමාන්‍ය මිලක පවතිනවා. සමුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේට අදත් එළවලු සහ පළතුරු කිලෝ ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් ලැබී තිබුණා. ඊයේ දිනයට සාපේක්ෂව ඒවාෙහි මිල ගණන් පහළ මට්ටමක පැවති බවයි වාර්තා වන්නේ. බිස්නස් එකකින් අපි අමාරු තිබ්බා හිමීට කරගෙන යනවා. බඩු ගොඩක් ගණන් අඩුයි. අපේ අසල්ලාදී අනුරාධපුරයේ කුරුණෑගල ළඟාල පාල බෙලෙන් දෙසර අද පැමිණලා තියෙන්නේ. ඒ අයට අවශ්‍ය ප්‍රමාණයට අද බඩු දෙනවා. ඒ වගේම බඩු මිල අද ඊට වඩා උඟක් අඩුයි. අද සාමාන්‍ය මට්ටමක පවතිනවා. සාමාන්‍ය ඊයේ දිනට වඩා රුපියල් 20ක 30ක 50ක වගේ අඩු මිලකින් තමයි සෑම එළවලු කිලෝයක මිල මේවට පවතින්නේ. වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳාමද අද සිදු කෙරුණා. ජංගම වෙළඳාම සඳහා බලපත්‍ර ලැබූ ව්‍යාපාරිකයන් විශාල පිරිසක් එහි පැමිණ සිටියා. පෙර දිනයට සාපේක්ෂව වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේද එළවලු මිල පහළ මට්ටමක පැවතුණා. අද අවුලක් නැහැ මහත්තයා මේ ඔක්කොම පහසුකම් රජෙන් සලසලා තියෙනවා මේ පොමිට් දීපු කට්ටියට අර මේ ට්‍රාන්ස්පෝර්ට් දෙන්න ගෙනියන්න මේවා කරන්න. බඩු ඕන තරම් තියෙනවා. වෙනදට වැඩිය හැබැයි මිලත් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. අද පොඩ්ඩක් මිල අඩුයි. රත්මලාන සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානද අද විවෘත කෙරුණා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතවයි. එහි තොග වෙළඳාම් කටයුතු සොයා බැලීමට කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතාද පැමිණ සිටියා. තමන්ගේ දෛනික අවශ්‍යතා එළවලු පළතුරු ඒ වගේම අනිකුත් ආහාර ද්‍රව්‍ය නිවෙස් වලටම ලබා දීමේ කටයුත්තත් කාර්යක්ෂම මේ වෙනකොට සිද්ධ වෙන බව තමයි ප්‍රාදේශීය ලේකම්තුමාලාගේ මතය. ඊයේ වසා තිබුණු නාරාහෙම්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේද තොග වෙළඳාම සඳහා අද විවෘත කෙරුණා. අත්‍යවශ්‍ය සේවා බලපත්‍රලාභීන් 192 ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණලා එළවලු පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන ගියා. මහනුවර කටුගස්තොට මැණික් කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේද අද විවෘතව තිබුණා. ප්‍රදේශ රැසකින් එළවලු තොග විශාල වශයෙන් එහි ගෙනවිත් තිබූ බවයි වාර්තා වන්නේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජංගම රථවලින් නිවෙස් වෙතට ගොස් අලෙවි කිරීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මකයි. මෙම භාණ්ඩ ලබා දෙන්නේ සහන මිලකටයි. ජංගම අලෙවි රථවලින් භාණ්ඩ අලෙවි කිරීම අද සිදු කෙරුණේ වැල්ලවත්ත ප්‍රදේශයේදී. සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුගත වෙමින් ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පෙළඹුණා. සතුටෙන් කරන්නේ මොකද මිනිස්සුන්ට පොඩ්ඩක් හරි දානයක් දෙන්න අපි කැමතියි. නෑ අපිටත් ඉතින් මේක තියෙනවා. ඉතින් මිනිස්සුන්ටත් ඉතින් මේක හොඳයි. නෑ මේක අපිට රැකියාවක් කරගෙන ගන්න තමයි දීලා තියෙන්නේ. වැඩේ වුණ නැත්නම් මේක නෝ සතුට. දාන මිලට අපි දෙන්නේ. මේක ලොකු සේවයක් අපි කරන්නේ. මේ අවස්ථාවේ හැටියට මේක බොහොම වටිනා දෙයක්. ජායල, වත්තල, ගම්පහ, කඩුවෙල, රාජගිරිය හා මොරටුව යන ප්‍රදේශවලද ජංගම වෙළඳ රථවලින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම අද සිදු කෙරුණා. ඒ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සහන මිලට දේශීය සහල් සහ එළවලු වර්ග මෙම සංචාරණ සීමා පනවා ඇති කාල සීමාව තුළ කොළඹ ප්‍රදේශයේ බෙදා හැරීමට කටයුතු කරගෙන ගියා. අපේ ගේ ළඟටම ඇවිල්ලා මේ රජය කරන මේ සත්කාරය ඇත්තටම අපි උතුම් ක්‍රියාවක් වශයෙන් සලකනවා. ගම්පහ දිස්ත්‍රික්කයේද ජංගම සේවා ක්‍රියාත්මකයි. සංචාරණ සීමාවෙන්ද බඩු ගන්නත් බැරි ප්‍රශ්නේ හින්දා ඉතින් ඇත්තටම මේ ගමට ඇවිල්ලා මේ විදිහට බඩු ටිකක් මිනිමෙට සේවා වලින් ලබා දෙන එක අපිට ලොකු පහසුවක්. ලොකු උදව්වක් මේ වෙලාවේ හැටියට අපිට ගන්න වෙන දෙයක් නැහැ. අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕන කාලෙක අපිට මේ වගේ ළඟටම ගෙනල්ලා බඩු ටික ගෙනත් දෙන එක ඇත්තටම අපිට ලොකු සහනයක්. කළුතර දිස්ත්‍රික්කයේ ජංගම අලෙවි රථ සිදු කරන සේවාවෙන් Tamanට සහනයක් ලැබී ඇතැයි ජනතාව පවසනවා. මේ රජයේ මේ වගේ පහසුකමක් දීලා තියෙන එක හොඳ වැදගත් දෙයක්. මේ අපිට කඩවල් වලින් බඩු ගන්නත් බෑ. කඩවල් වහලා හැමදෙන ගන්න දෙයක්වත් නැහැ කඩවල් වලින්. ඉතින් ගොඩක් ලොකු සේවයක් මේ කරන්නේ. ඉතින් අපිට අඩුපාඩු තියෙනවා ලබා ගන්න මෙහෙම එන එක ලොකු දෙයක්. කෑගල්ල දිස්ත්‍රික්කයේ ජංගම අලෙවි රථ මගෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම අදත් සිදු කෙරුණා. අනුරාධපුර නගරාශ්‍රිත වැඩසටහනද ක්‍රියාත්මකයි. වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමක්ම ආවරණය වන පරිදි ජංගම රථ යොදා තිබීම විශේෂත්වයක්. මේ වගේ දේවල් වෙන්න ඕනේ මිනිස්සු ගොඩක් අතරේ ඉන්න වෙලාවක සිළුම දෙනාට අපි ගෞරව දක්වන්න ඕනේ. මේ වගේ ගම්මට්ටමින් එළවලු වෙළඳාම් කිරීම ගැන වගා කරන ගොවීන්ටත් ලොකු උත්සාහනයක්. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා වාර්තා කළ සීමිත පිරිසක් වෙනුවෙන් භාණ්ඩ අලෙවි කිරීම අද සිදු කෙරුණා. ඒ මැදවච්චිය විවිධ සේවා සෞපකාර සමිතිය විසින්. මෙරට 48 වෙනි නීතිපති ලෙස වැඩබාරගත් ජනාධිපති නීතිඥ සංජය රාජරත්න මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුණ ගැසුණා. හමු සිදුනේ අරලියගහ මන්ත්‍රයේදී. දුරේ වැඩබාරගත් බවට සැලකිරීමට පැමිණි නව නීතිපතිවරයාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සුබ පැතුම් එක් කළා.
ගිනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් හා එමගින් සමුද්‍රීය පරිසරයට සිදු ඇති හානිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නෛතික ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධානය යොමු කළා. අදාළ පියවර කඩිනමින් ඉටුවනු ඇතැයි පැවසූ නව නීතිපති සංජේ රාජරත්නම් මහතා පාස්කු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාරයේ චූදිතයන් හා සම්බන්ධ විමර්ශන කෙරෙහිද විශේෂ අවධානය යොමු කරන බව කියා සිටියා. ඔවුන්ට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට පියවර ගන්නා බවයි නීතිපතිවරයා පෙන්වා දුන්නේ. මිනිමැරුම් නඩු සම්බන්ධයෙන් කෙරෙන ලඝු නොවන නඩු කටයුතු මහේස්ත්‍රාත් අධිකරණයේ විමසීමේදී මීට පෙර රජයේ නීතිඥවරුන්ගේ සහාය ලබා ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වුවත් දැනට එසේ නොවීම නිසා ඇතිව තිබෙන ගැටලු පෙන්වා දී අධිකරණ අමාත්‍යාංශය සමග සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගන්නයි මහින්ද රාජපක්ෂ මැතිතුමා නීතිපතිවරයාට උපදෙස් දුන්නා. නීතිපති දෙපාර්තමේන්තුවට අලුතින් ගොඩනැගිල්ලක් ලබා දීම පිළිබඳව නීතිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට ස්තුතිය පළ කළා. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙන්රත් කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ යන මහතුරුද මේ අවස්ථාවට එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුහුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබෙනවා. ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ රැස් වූ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස් වුණේ සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන්. ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කරනු ලැබුවේ පක්ෂ සභාපති වජිරාබේ වර්ධන මහතා විසින්. ආනන්ද කුලරත්න මහතා ඒ ස්ථීර කළා. දැනට අපේ සියලු සංවිධායකවරුත් සියලු ප්‍රාදේශ සභා මට්ටමේ නියෝජිතයෝ ඒකමතිකව තීරණය කළා තිනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා වහාම පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි කියලා. ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයත් ඒ යෝජනාව ඒකමතිකව සම්මත කළා වහාම පාර්ලිමේන්තුව නියෝජනය කිරීම කළ යුතුයි කියලා. ඒ කියන්නේ එතුමා දැන් ඒ කියන්නේ පාර්ලිමේන්තුවට යනවද? ඔව් අනිවාර්යෙන් ආයුතුයි. අපි පුළුවන් තරම් ඉක්මන් දිනයක් එතුමා තීරණය කරයි. ඒ කියන්නේ එතුමා කැමතිද? එතුමා කැමති වුණත් අකමැති වුණත් එතුමා රට වෙනුවෙන් එතුමාගේ යුතුයකම් ඉටු කළ යුතු තිබෙනවා. ගෙනගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සමාජිකයන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීම අද ආරම්භ කෙරුණා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ ලබා ගැනීම සිදු කෙරුණේ ඔවුන් නිරෝධායනය වෙමින් සිටින වෙල්ලවත්තේ පිහිටි කොවිඩ් අතරමැදි මධ්‍යස්ථානයකදී. පරීක්ෂණ කණ්ඩායමට පොලිස් නිලධාරීන් 10 දෙනෙකු ඇතුළත් අද ප්‍රකාශය සටහන් කර ගැනුණේ කපිතාන්වරයා, ප්‍රධාන ඉංජිනේරුවරයා සහ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් ප්‍රකාශවල උද්ෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කොට උපදෙස් ලබා ගැනීමට නියමිතයි. අනතුරුව නෞකා කාර්ය මණ්ඩලයේ සමාජිකයන් 25 දෙනාගෙන්ම ප්‍රකාශය සටහන් කරගනු ඇත. මෙම නෞකාව තුළ නයිට්‍රික් ඇසිඩ් පැවතී ඇත්තේ ටොන් 20ක 25ක පමණ එක කන්ටේනරයක් පමණයි. ඊට වඩා නයිට්‍රික් ඇසිඩ් වෙන කිසිම ප්‍රමාණයක් මෙහි තිබී නැහැ. ඒ සම්බන්ධයෙන් තිබූ ද්‍රව්‍ය සම්බන්ධයෙන් සියල්ලම මේ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අප විසින් සම්පූර්ණ හෙළිදරව් කිරීමක් මේ අවස්ථාවේදී සිදු කරලා තියෙනවා. කපිතාන්වරයා ඉතා පැහැදිලිව සතරාව එමේ රාජ්‍යයේ සිට කටාර් රාජ්‍යයටත් කටාර් රාජ්‍යයේ සිට ඉන්දියාවේ හසීරා වරායටත් හසීරා වරාය සිට කොළඹ වරායටත් ගමන් කිරීම අතරතුර සිදු වූ සියලු සිදුවීම් සහ මෙම කන්ටේනරයට අදාළ සියලු සිදුවීම් පිළිබඳ සවිස්තර ප්‍රකාශයක් මේ වන විට ලබා දෙමින් පවතිනවා. සිද්ධිය හේතුවෙන් පීඩාවට පත් වූ මීගමුව සිට පානදුර දක්වා වූ වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන ජීවිකාව අහිමි වූ දීවරයින්ට රුපියල් 5000ක සහනාධාරයක් ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. සෙසු පහසුකම් සැපීමටද පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ. මෙම සිදුවීම නිසා යම් පුද්ගලයට ඔවුන්ගේ දීවර ආම්පන්නවලට දැල්වලට යම් හානියක් සිදු වෙලා තිබෙනවා නම් ඒ හානිය සම්පූර්ණයෙන්ම පියවීම සඳහා අපි දීවර අමාත්‍යාංශය හැටියටත් රජයේ හැටියටත් ඒ වගකීම අරගෙන තිබෙනවා. නෞකාවෙන් වන්දියක් ලැබෙනවද නැද්ද කියන එක මත නෙවෙයි, ලැබෙන වන්දිය කොපමණද කියන එක මත නෙවෙයි, ඔවුන්ට සිදු වෙලා තිබෙන හානිය පිළිබඳව තක්සේරුවක් කරලා ඒ තක්සේරු සම්පූර්ණ මුදල දීවර අමාත්‍යාංශය මගින් ලබා දෙන්න අපි කටයුතු කරනවා කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා. මේ තහනම නිසා දීවර කර්මාන්තය කරගෙන ගැනීමට නොහැකිව සිටින පානදුර සිට මීගමුව දක්වා ඒ වෙරළ තීරයේ ඒ සියලුම දීවර ජනතාවට සහ ඒකට අනුබද්ධ ඒ කණ්ඩායම්වල ජනතාව වෙනුවෙන් වන්දි ලබා දීමේ කටයුත්තක් අපි සූදානම් කරලා තියෙනවා. ඒ අනුව මූලික අධියරක් හැටියට ආදායම් අහිමි වූ ජනතාවට ලබා දෙන 5000 දීමනාව මේ මිනිට සමෘද්ධි අමාත්‍යාංශය මගින් ලබා දීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. අම්බලන්ගොඩ හික්කඩු යන ප්‍රදේශවල ජනතාව ලුණු වැඩි වශයෙන් මිලදී ගන්න අයුරු අද දක්නට ලැබුණා. අදම කොල්ලුණු ගොඩක් ගෙනියන්නේ. ඒ ගිනිගත් නෞකාව හේතුවෙන් ලුණු නිෂ්පාදනය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගනිමින් මෙරට කිසිදු ලුණු හිඟයක් ඇති නොවන බව ලංකා ලුණු සමාගම හා පෞද්ගලික ලුණු අලෙවිකරුවන් පවසනවා. කොහොමද මේ වතුර පරීක්ෂා කරලා තමයි පාත්තිවලට ගන්නෙ. අදටත් එහෙමයි. ඒ නැතත් ලුණු හිඟයක් නම් ඇති වෙන්න දෙන්නේම නැහැ. ලංකාවට ප්‍රධාන වශයෙන්ම ලුණු සපයන සැපයුම් කරු හැටියට වගකීමෙන් කියනවා රටේ ලුණු හිඟයක් ඇති වෙන්න දෙන්නේම නැහැ. ඇති වෙන්නේ අපි ළඟ දැනට තියෙනවා
පසුගිය අවුරුදු වල ගනිපු ලුණු අතිරික්තයක් තියෙනවා. මේ කන්නේ දැනට ලුණු නෙලමින් පවතිනවා. වතුර ටික හදාගෙන තියෙනවා. ඒ කියන්නේ ලුණු හදන්න ඕන වතුර ටික හදාගෙන තියෙනවා. දැන් හෙට අනිද්දා ඉඳලා ආයෙ ලුණු කඩනවා. ඒ මූදෙන් ආයෙ වතුර අරගෙන නෙමෙයි. ගත්ත වතුර වලින් හදනවා. මේ ටිකත් එකතු වුණාම කොහොමටවත් මේ අවුරුද්දකටත් වැඩි කාලයකට තනිවම ලංකා ලුණු සමාගමෙන් දෙන්න පුළුවන්. කැමට ආහාරයට ගන්න ලුණු සංචිත අපසතුව තියෙනවා. ඉතින් ඒකින්ද මම ඊටාම වගකීමෙන් කියනවා පාරිභෝගිකයන්ට කලබල වෙලා කඩවලට ගිහිල්ලා ලුණු පැකට් එකක් දෙකක් අවශ්‍ය තැනට ලුණු බණ්ඩල් දෙකක් අරගන්න එන්න උත්සාහ කරන්න එපා. ඒ තුලින් සමහර වෙලාවට වෙළඳපොලේ තාවකාලික ලුණු හිඟයක් මතුවෙන්න පුළුවන්. වෙරළ පිරිසුදු කිරීමේ කාර්යයට එක්ව සිටින නාවික හමුදා බට පිරිසකට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ හා පිරිසුදු කිරීමේ උපාංග අද පරිත්‍යාග කෙරුණා. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තරුණ පෙරමුණේ සභාපති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ඇතුළු පිරිසකගෙන් එම තරුණ පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක හා ගම්පා දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරී කිහිප දෙනෙකුද මේ අවස්ථාවට එක්ව සිටියා. අදාළ පිරිස වෙරළ පිරිසුදු කිරීමට අදහස් කර සිටියද සංචරණ සීමා හේතුවෙන් ඊට අවසර ලැබී නැහැ. මේ මාසයේ සිට ජූලි මාසය දක්වා ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවක් පෙන්눔 කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එය පාලනය කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරුණා. මහජනතාව මේ අවස්ථාවේදී තමන්ගේ නිවස පිරිසුදු කරගන්න ඕන නම් තමන්වට පරිසරය පිරිසුදු කරගන්න ඕන නම් තමන් සේවා කරන ස්ථානයේ ඩෙංගු නොවන ආකාරයට පවත්වා ගන්න ඕන නම් අපිට හැකි වෙනවා කාවේ ඩෙංගු රෝගය ඉදිරියේ වැඩිවීම වළක්වා ගැනීම. මේ මෝසම් වර්ෂාව සමග රෝගීන් වැඩිවීම අපිට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඒ රෝගීන්ගේ වැඩිවීම පාලනය කිරීම සඳහා කටයුතු කිරීමට සිදු වෙලා තියෙනවා. මේ මාසයේ වෙන විට අපිට 381 දෙනෙක් කොළඹ නගරය තුලින් ඩෙංගු රෝගය වාර්තා වෙලා තියෙනවා. සැලකිය යුතු ප්‍රමාණයක් කුඩා දරුවන් මේ අතර ඉන්නවා. අපි දන්නවා කුඩා දරුවන්ට කොතරම් අනතුරුදායකද කියලා ඩෙංගු රෝගය. අපිට කොවිඩ් රෝගය වළක්වා ගන්න පුළුවන් අපේ සංචාරණය අඩු කරලා මේ සෞඛ්‍ය උපදෙස් පිළිපැද්දොත් අපේ තියෙන වගකීම් ඉටු කරාම ඒ හා සමාන වගකීමක් අපි ඉටු කරනවා නම් කොළඹ නගරය තුල මේ ප්‍රශ්නේ ජය ගන්න කිසිම බාධාවක් නැහැ. ඩෙංගු කොවිඩ් දෙකේදීම උණ රෝග ලක්ෂණේ මතුවෙන මූලික අවස්ථාවේදී. හැබැයි කොවිඩ් වලදී අපි බහුලව දක්නට ලැබෙනවා සසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ අපි දක්නට ලැබෙනවා. ඩෙංගු රෝගයේදී සුලභව දකින්නේ නැහැ. ඉතින් මේ දෙක තමයි ප්‍රධාන වශයෙන් වෙනසක් දකින්නේ. නමුත් උණ ඇඟපත වේදනාව මේ රෝග ලක්ෂණ ඩෙංගු සහ කොවිඩ් තත්ත්ව දෙකේදීම අපිට දකින්න ලැබෙන්න පුළුවන්. ඉතින් මේ දෙක තමයි සැලකිලිමත් විය යුත්තේ. තීරණය කරන්න හොඳ නැහැ නිවසේ ඉඳන් උණ හැදුනම මට තියෙන්නේ ඩෙංගුද මට තියෙන්නේ වෛරස් උණක්ද මට තියෙන්නේ කොරෝනාද කියලා. තීරණය ගැනීමට වෛද්‍ය උපදෙස් ලබා ගන්න. තවත් දේශීය පුවත් කිහිපයක් ලොහොඩේ. අභාව ප්‍රාප්ත හිටපු අමාත්‍ය රෙජි රණතුංග මහතාගේ 13 වෙනි ගුණ සමරුව ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේදී අද පැවැත්වුණා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව පැවති සමරුත්සවයට රණතුංග පවුලේ සමාජිකයන්ද එක්ව සිටියා. 2017 සිට අන්තවාදී මත පැතිර වූ එමෙන්ම සහරම් හෂීම්ට රැකවන ලබා දුන් විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු ඔළුවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2017 වර්ෂයේ සිට අන්තවාදය ප්‍රවර්ධනය කිරීම සඳහාත් අන්තවාදී ක්‍රියාකාරකම් සඳහාත් ඔහු සහරන් හෂීම්ට සහයෝගය ලබා දී ඇතැයි විමර්ශනයේදී හෙළි වුණා. මෙම පුද්ගලයා 55 හැවිරිදි අහමඩ් ලෙබ්බේ සුබෛරුදීන් නැමැත්තෙක්. විදේශීය රටක නිෂ්පාදිත රිපිටර් වර්ගයේ ගිනි අවයක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවයක් නීති විරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙක් පොළොන්නරුව කලහාගල නිරිදේශී ග්‍රාමයේදී අත්අඩංගුවට ගැනුණා. ඒ පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය විසින්. ප්‍රකාශය ඉන් සමාප්තයි. අයිබෝන්.